මට මතකයි මැක්ස් එකේ දරුවන්ට ඕගනික්සා පොඩ්ඩක් කියනවා. ඒක අපි පසුවට දාමු. දැන් මම රසායනික සමතුලිතතාවයේ පටන් ගන්නවා. එතෙන්දී මට මතකයි රසායනික සමතුලිතතාවයේදී මම ගැටලු කීපයක් කළා. ආයි පොඩ්ඩක් මතක් වෙන්න එක අපි පුංචි ගැටලුවක් කරමු. මගේ එක්කම ඒ ගැටලුව කරන්න බලමු. හරි. මෙන්න මේ ගැටලුව අපි කරමු. දැන් අපි ගැටලුව ලියාගමු. පොඩ්ඩක් මතක් වෙන්නත් එක්ක. ඉතින් දරුවෝ ප්‍රැක්ටිකල් වලට දැන් කරන්න බෑනේ ප්‍රැක්ටිකල්. මේ නේද? දැන් මේ තත්ත්වයක ප්‍රැක්ටිකල් කරන්න බෑ. ඒක අපි බලමු ඉතින් දැන්. විභාගයේ කියන එකත් ඔය තියනවා කියලා කිව්වට කොහොම වෙයිද දන්නේ නෑනේ. ප්‍රැක්ටිකල් කරන්න ඉන්නෙත් නෑ මේ ලෙවල් විභාගෙට. මේ ප්‍රැක්ටිකල් කළා වගේ කරමු අපි. හරි. ඉස්කෝලේ පටන් ගත්ත දවසක බලමු. හරි. මෙහෙම තියන්න. ඝන ඩෙසිමීටර 16.6ක ඝන ඩෙසිමීටර 16.6ක සම්ෘත බඳුනක nitric oxide NO මවුල 0.8 Cl2 gas මවුල 0.6 Cl2 gas මවුල 0.6 NOCl gas මවුල 0.2 තබා මවුල 0.2 තබා පද්ධතියේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 227කට ගෙනා විට පද්ධතියේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 227කට ගෙනා විට පහත සමතුලිතතාවය ඇති විය. හරි මේ ප්‍රතික්‍රියාව ලියාගන්න. පහත සමතුලිතතාවය ඇති විය. nitric oxide දෙකයි gas Cl2 gas ප්‍රතිවර්තයි දෙකයි NOCl gas. හරි. සමතුලිත අවස්ථාවේදී Cl2 ගෑසි විඝටන ප්‍රතිශතය 50ක් විය. හරි. දරුවෝ මම මේ දෙන ගැටලුවේ මම ගැටලුවාකාර කීපයක් ආවරණය වෙන විදිහට කරනවා. එවනේ ගැටලුවාකාර කීපයක් ඊට පස්සේ මම එකින් එක විග්‍රහ කරනවා. ඊට පස්සේ දරුවන්ට එන සතියේ මම දවස් දෙකක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. අපි බලමු. දැන් පළවෙනි ගැටලුව. මෙහෙම ලියන්න. 1 NO විඝටන ප්‍රතිශතය
දෙවෙනි එක සමතුලිත පීඩනය. සමතුලිත පීඩනය. ඊගාව එක සමතුලිත මිශ්‍රණයේ සංඝටකවල මවුල භාග. සමතුලිත මිශ්‍රණයේ සංඝටකවල මවුල භාග. සංඝටකවල මවුල භාග. ඊගාව එක සංඝටකවල ආංශික පීඩන. සංඝටකවල ආංශික පීඩන. KP. ඊගාව එක KP. ඊගාව එක KC. KC. ඊගාව එක ඒකේ අණු කොටස් තියෙනවා. ඊගාව එක පද්ධතියේ උෂ්ණත්වය නොවෙනස්ව තබා ගනිමින් පද්ධතියේ උෂ්ණත්වය නොවෙනස්ව තබා ගනිමින් පද්ධතියට ආගන් වායු මවුල 0.2ක් ඇතුළු කරන ලද. ආගන් වායු මවුල 0.2ක් ඇතුළු කරන ලද. මෙවිට ඒකේ අණු කොටස පද්ධතියේ සමතුලිත පීඩනය. පද්ධතියේ සමතුලිත පීඩනය. ඊගාව කොටස සංඝටකවල මවුල භාග. සංඝටකවල මවුල භාග. ඊගාව එක ඒකේ අණු කොටස සංඝටකවල ආංශික පීඩන. සංඝටකවල ආංශික පීඩන. ඊගාව එක KP හා KC. KP හා KC. හරි. තව අහුම්කම් දෙන්න. ආයි අපි මේ ප්‍රතික්‍රියාව ලියාගන්න. එතකොට අපි නයිට්‍රික් ඔක්සයිඩ් මවුල 0.8ක් දාලා. යෙදූ මවුල මෙයා 0.6යි. මෙයා 0.2ක් දාලා තියෙනවා. දැන් හොඳට බලන්න. නයිට්‍රික් ඔක්සයිඩ් ක්ලෝරින් ප්‍රතික්‍රිය. අපි ප්‍රතික්‍රියක විතරක් නෙමෙයි. ඒගොල්ලෝ දෙන්න ප්‍රතික්‍රියා කරලා එන පළත් අපි දාලා තියෙනවා. ප්‍රශ්නයක් නෑ. හැබැයි ප්‍රතික්‍රියක දිහා බලනකොට ඒගොල්ලන්ගේ මවුල අනුපාතය 2ට 2යිනේ. එතකොට 2ට 2 ගත්තොත් මේ අනුපාතය සලකනකොට ප්‍රතික්‍රියක මවුල පළ මවුල වලට වඩා වැඩි. ඒ නිසා දරුවෝ මේ තුන් දෙනාම අපි දැම්මෙන් පස්සේදී වැඩි බරක් තියෙන්නේ ප්‍රතික්‍රියක පැත්තේනේ නේද? මේ අනුව NOCl2 තමයි ප්‍රතික්‍රියක වෙන්නේ. එතකොට මෙයා තමයි පළ වෙන්නේ. යම් විදිහකින් අපි මේ බඳුනට නයිට්‍රික් ඔක්සයිඩුයි ක්ලෝරිනුයි ඊට අමතරව NOCl2යි දැම්මත් කියලා හිතමුකෝ. එතෙන්දී මේ ස්ටොයිකියෝමිතික අනුපාතය බලලා 2ට 2නේ. මේ අනුපාතයට වඩා මේ පළ ලෙස ඉන්න NOCl ගොඩක් වැඩි වුණා නම් දැන් මෙතන තියෙන්නේ 4 ගුණයක් නේ. මෙතන තියෙනවා 6 ගුණයක්.
ඕගොල්ලෝ හිතන්නකෝ මෙතන ඊට වඩා ගුණයක් තිබ්බ කියලා. මේකෙන් 10ක් දැම්ම කියලා හිතන්නකෝ NOCl. මවුල 10ක් දා. ඒතර NOCl මවුල 10ක් දැම්මොතින් මේගොල්ලෝ 0.8යි මෙයා 0.6යි. එතකොට මේ ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය එක්ක සසඳනකොට NOCl මවුල ගොඩාක් වැඩි. අන්න එහෙම වුණා නම් NOCl තමයි ප්‍රතික්‍රිය කරන්නේ. ඒතර NOCl ප්‍රතික්‍රියට වෙලා එයා කැඩිලා NO හා Cl2 වෙනවා. නමුත් මෙතෙන්දී එහෙම ගැටලුවක් නැහැ. නේද? මේ දෙන්න ප්‍රතික්‍රියක ලෙස යෙදවෙනවා. මෙයා තමයි ඵලය. අන්න එකක් තීරණය කරන්න ඕන. දැන් දරුවන්ට පේනවා මුල ඉඳන්ම NOCl මවුල 0.2ක් තිබ්බා. මෙයාත් 0.8ක් දැම්මා. මෙයාත් 0.6ක් දැම්මා. එහෙනම් මුල ඉඳන්ම ඉන්න NOCl මවුල ටික තමයි මම මේ ලියලා ඉන්නේ. හැබැයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට මේ දෙන්න ප්‍රතික්‍රියා කරලා හැදෙන NOCl ටික. අන්න ඒ ටික මුල ඉඳන්ම මේ පද්ධතියේ ඉන්න NOCl ටික කවුද? එහෙනම් මේ ගැටලුවේ තියෙන විශේෂත්වය තමයි පළලෙස ඉන්න කෙනා මුල ඉඳන්ම ඉන්නවා. මේ දෙන්න ප්‍රතික්‍රියාවේ යෙදිලත් NOCl හැදෙනවා. ඒතර මේ දෙන්න ප්‍රතික්‍රියා කරලා හැදෙන NOCl ටික මේ මුල ඉඳන්ම ඉන්න NOCl ටිකට එක්කව කළාම තමයි අපිට සමතුලිත මුළු මවුල ටික ලැබෙන්නේ. එතෙන්දී දරුවන්ට කියනවා මෙයාගේ විඝටන ප්‍රතිශතය 50%යි ක්ලෝරින්. මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා සමතුලිත වෙච්ච අවස්ථාව. ඒ කියන්නේ 50%ක් කියන්නේ භාගයක් ප්‍රතික්‍රියා කරලා. එහෙම හිතන්න. නැත්තම් මේකෙන් 50% දදා බල ඉන්න ඕනේ නැහැ. 100ක් හිටිය 50ක් ගියා. එහෙනම් ගත්ත ක්ලෝරින් මවුල ප්‍රමාණයෙන් භාගයක් ප්‍රතික්‍රියා කරනවා. එහෙමනම් දරුවන්ට පේනවා මේ 0.6න් ප්‍රතික්‍රියා කරලා යන ප්‍රමාණය දශම කීයද? 3යි. එහෙනම් මෙයාගෙන් දශම 3ක් යනවා නම් දැන් අපි බලනවා ස්ටොයිකියෝමෙට්‍රිය දිහා. මෙයින් එක්කෙනෙක් එක්ක ප්‍රතික්‍රියා කරනවා දෙගුණයක්. දෙකක්. ඒ කියන්නේ මෙයින් එක්කෙනෙක් එක්ක ප්‍රතික්‍රියා කරනවා NO දෙකක්. ඒකේ අර්ථය තමයි ක්ලෝරින්ලා යම් මවුල ගානක් එක්ක ප්‍රතික්‍රියා කරන NO මවුල ගාන දෙගුණයක්. එහෙනම් මේ දශම 3නේ යන්නේ මම යනවා අනේකා. එහෙනම් දශම 3 වගේ කී ගුණයක් ප්‍රතික්‍රියා කරනවද? දෙගුණයක් ප්‍රතික්‍රියා කරනවා. එහෙනම් දශම 8 ප්‍රතික්‍රියා කරනවා දශම 6. මතක තියාගන්න ඒක නැත්නම් අපිට මේ සමතුලිතතාවය ඉගෙන ගන්න බෑ මවුල සංකල්ප. එහෙනම් දරුවන්ට පේනවා මේ දෙන්නෙක් එක්ක එක්කෙනෙක් ප්‍රතික්‍රියා කරලා කීයක් හැදෙනවද? දෙකක් හැදෙනවා. මේ දෙන්නෙක් එක්ක එක්කෙනෙක් ප්‍රතික්‍රියා කරලා දෙකක් හැදෙනවා. එහෙමනම් දරුවන්ට පේනවා මේන් එක්කෙනෙක් ප්‍රතික්‍රියා කරලා මේ දෙන්නෙක් හැදෙනවා. එහෙනම් මේන් කීයද ප්‍රතික්‍රියා කරන්නේ? දශම 3යි. එහෙනම් මෙතන හැදෙන්න ඕනේ දශම 3 වගේ දෙගුණයක්. ඒ කියන්නේ දශම 6ක්. ඒ ටික මුල ඉඳන්ම ඉන්න දශම දෙකට මොනව වෙනවද? එකතු වෙනවා. කාට හරි කැමති නම් මේකට අනුව බලන්න පුළුවන්. මේන් දෙන්නෙක් ප්‍රතික්‍රියා කරලා දෙන්නෙක් හැදෙනවා. එහෙනම් මේන් ප්‍රතික්‍රියා කරන ගානට සමාන ගානක් NOCl හැදෙනවා. දශම 6ක් ප්‍රතික්‍රියා කරලා දශම කීයක් හැදෙනවද දරුවෝ? දශම 6ක් හැදෙනවා. එහෙනම් අන්න අපිට එනවා සමතුලිත මවුල ටික මේ විදිහට දශම 8න් දශම 6ක් ගියාම දශම 2යි. දශම 6න් දශම 3ක් දශම 3යි. මෙතන එනවා දරුවන්ට 6යි 7යි 8යි මවුල දශම 8ක් එන. ඔන්න සමතුලිත මවුල ටික ගත්තා. එහෙනම් මෙවැනි ගැටලුවක් ආවහම දරුවන් මේක අවධාරණය කරගන්න මුල ඉඳන්ම ඉන්න ටිකට ඒ ටික එක්කව. ඉතින් ඇත්තටම සමතුලිතතාවය කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. ගැටලු නිර්මාණය කරන එක විදියට. එතෙන්දී දරුවන් ඉගෙන ගත්ත මෞල සංකල්පයට අනුව ඕගොල්ලන්ට ඒ ගැටලුව निराකරණය කරගන්න පුළුවන්. ඒ විදිහට තමයි විවිධ ගැටලු නිර්මාණය වෙන්නේ. නමුත් මම මේ දෙන්නේ දැන් මූලික ප්‍රධාන ගැටලු ආකාර. එහෙනම් සමතුලිත මෞල ටික මෙච්චරයි.
එහෙනම් සමතුලිත මුළු මවුල ගන්න එනවා මහ ජරා එකක් ඉන්නේ නේද? 0.8යි 0.2යි අමන්නේ මොනෝ කරන්නේ 1.3යි මවුල සමතුලිත මවුල මුළු මවුල ගන්න 1.3 වෙනවා. දැන් මේ ටික ලියාගන්න. මේ ටික ලියාගන්න. හරි. දැන් දරුවෝ දැන් අපි පළවෙනි ගැටලුවේ දරුවන්ට අහනවා මෙයාගේ විඝටන ප්‍රතිශතය. ඒතකොට ඕගොල්ලන්ට පේනවා 0.8ක් ගත්තොත් 0.6ක් යනවා. එහෙනම් නයිට්‍රික් ඔක්සයිඩ්ගේ විඝටන ප්‍රතිශතය එනවා 0.8ක් ගත්තොත් යෙදෙව්වොත් 0.6ක් ප්‍රතික්‍රියා කරනවා. එහෙනම් 0.8න් 0.6ක් ප්‍රතික්‍රියා කරනවා නම් 100ට ගාන අපිට ගන්න පුළුවන්. ඒක දශම ස්ථාන කැපෙනවා දෙවරක් 3යි දෙවරක් 4යි හතර වරක් මෙතෙන්ට 25යි 25 වරක් 3 100ට කීයද 75. මම මේ ලියන ගාම පට ගාලා සටහන් කරගන්න. එහෙනම් නයිට්‍රික් ඔක්සයිඩ්ගේ විඝටන ප්‍රතිශතය 0.7කින් ප්‍රතික්‍රියා කරන ටික 0.6යි. එහෙනම් 100ට ගාන. ඒකනේ අපි විඝටන ප්‍රතිශතය කියන්නේ 0.8කින් 0.6 නම් 100ට ගාන 175. 175යි. මෙයාගේ විඝටන ප්‍රතිශතය. ගත්ත ගාමින් කොච්චරක්ද 100ට ගාන අපිට හොයන්න පුළුවන් එක හරිම ලේසි. ඊගාවට අහනවා මගේ මතකයේ ඇටියට මේකේ සමතුලිත පීඩනය. සමතුලිත පීඩනය කියන්නේ ඕගොල්ලෝ ඉගෙන ගත්තා සමතුලිතතාවයේදී මේ මවුල සංඛ්‍යා එකක් වෙනස් වෙන්නේ නැහැ. ඒ මවුල සංඛ්‍යා නියතයක්. ඒක තමයි සමතුලිත මොහොත. එහෙනම් දැන් මුළු මවුල ගාන 1.3යි. ඒක සලකලා දරුවන් PV සමානයි NRP දාන්න. එහෙනම් අපි දානවා PV සමානයි NRP. ඒකෙන් මම උත්තර කරනවා P එන ආදේශ කරන්න මුළු මවුල ගාන 1.3යි. සර්වත්‍ර වායු නියතය 8.3යි 4යි. උෂ්ණත්වය කෙල්වින් කළාම 500යි. උෂ්ණත්වය කෙල්වින් කළාම 500යි. පරිමාව මම දුන්නේ 16.6යි. ඝන මීටර කරන්න වැඩි කරන්න ඕනේ කීයද 10 ඍණ 3ෙන් වැඩි කරන්න ඕනේ. ඝන මීටර. දැන් දරුවන් මේවා ආදේශ කරනකොට ඒකක දාන්නම ඕනේ. ඒකක නොදැම්මොත් මොකද වෙන්නේ? ඕගොල්ලන්ට වරදි. ඒකක දැමිය යුතුමයි. එහෙනම් දැන් මේක කැපිලා යනවා. මෙතන කැපුණා 2යි. මේක සුළු කරන්න. එතකොට දරුවන්ට පේනවා 10.5යි මේක සුළු කරාම වෙනවා 5 වරක් 3 15න් 5 එකක් ඉතුරුයි 5 වරක් 1 5යි 1යි 6යි. එතකොට එනවා මේක බෙදන්න ඕනේ දෙකකින්. දෙවරක් 3යි දෙවරක් 2යි මෙන්න මෙහෙම ගයක් තියෙන එක බලන්න සුළු කරලා ටෙස්ට්. ඒක තමයි මුළු පීඩනය. හරි. මුළු පීඩනය මෙන්න. මම මේක
මවුල 1.3 ඉක්මනින් ලියා ගන්න දරුවෝ මුළු පීඩනයේ පැස්කල් මෙච්චර. හැබැයි ඕගොල්ලෝ විභාගෙදී මේක මෙන්න විදිහට ආදේශ කරන්නේ නැහැ. ඒකක සමග ලියන්න ඕනේ. හරි? ඒකකත් එක්ක ආදේශ කරන්න. හරි. දැන් මුළු පීඩනයත් හරි. ඊගාවට දරුවන්ගෙන් ඇහුවා මවුල භාග. දැන් මේක බලන්න. දැන් මවුල භාග අපිට මෙතනම ගන්න හැයි. මෙයාගේ මවුල ගන්න බෙදීම මුළු මවුල ගන්න. දශම 2 බෙදීම 1.3. එතකොට දරුවන්ට පේනවා 13න් 2යි. මෙතන එනවා දශම 3 බෙදීම 1.3 මේ දුර තුන කපන්න එපා හොඳේ. එතකොට එනවා 13න් 3යි. මෙයාගේ මවුල භාගය එනවා දශම 8 බෙදීම 1.3. ඒ කියන්නේ 8 බෙදීම 13යි. මවුල භාගයක් දාන්න. 2 බෙදීම 13, 3 බෙදීම 13, 8 බෙදීම 13. මවුල භාගයක් දාන්න. මේක තමයි මුළු පීඩන. මවුල භාගයක් දාන්න. හරි. මවුල භාග හෙව්වා. දැන් ඊගාව එකේ දරුවන්ගෙන් අහනවා මේ එක එක සංඝටකවල ආංශික පීඩන. ඒතර අපිට ලේසිම ක්‍රමය මොකක්ද? මුළු පීඩනය හොයාගත්ත මෙන්න මේ මුළු පීඩනය. මුළු පීඩනය මේ. එහෙමනම් මවුල භාග දාන්න. ඕගොල්ලන්ට පුළුවන් ආංශික පීඩනය සමානයි මවුල භාගයේ වැඩි කිරීම මුළු පීඩනය දාන්න. මොකද්ද? ආංශික පීඩනය සමානයි මවුල භාගයේ වැඩි කිරීම මොකද්ද? මුළු පීඩනය. ඒ සමීකරණය ලියන්න. අත ගාන මවුල භාග ටික ගත්තා. දැන් එක එක සංඝටක වලට දාන්න ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය. ආංශික පීඩනය සමානයි මවුල භාගයේ වැඩි කිරීම මොන පීඩනයද? මුළු පීඩනය. එහෙමනම් අපි නයිට්‍රික් ඔක්සයිඩ්ගේ ආංශික පීඩනය හෙව්වොත් එයාගේ මවුල භාගය 13න් 2යි. 13න් 2 වැඩි කිරීම මුළු පීඩනය මේක දාන්න. 3.25 වැඩි කිරීම 10 5. ඒක සුළු කරන්න දරුවන් වේගෙන්. දැන් සුළු කර කර ඉන්නේ අපේ කාලේ වටිනෝ. එහෙම ආදේශ කරන්න ආංශික පීඩනය සමානයි මවුල භාගයේ වැඩි කිරීම මුළු පීඩනය. මම එකක් කළාම ඇති. ක්ලෝරින්ගේ හොයන්න 13න් 3 වැඩි කරන්න මුළු පීඩනය. නේද? එතකොට අපිට එනවා ක්ලෝරින්ගේ ආංශික පීඩනය සමානයි 13න් 3 වැඩි කිරීම මුළු පීඩනය අපි හෙව්වා 10 5යි. මේක සුළු කරන්න. ඊගාවට දරුවන්ට එනවා NOCl වල ආංශික පීඩනය. NOCl වල ආංශික පීඩනය එනවා. එයාගේ මවුල භාගය වැඩි කරනවා අන්න මුළු පීඩනයෙන්. ඒ විදිහට ආංශික පීඩනය හොයන්න. ඒ විදිහට ආංශික පීඩනය හොයන්න. මෙතන සුළු කර කර ඉන්නේ. හරි. එහෙනම් මවුල භාග ඔන්න ඒ ටික මැකුවා. දැන් දරුවන්ගෙන් අහනවා KP හා KC නේද? දැන් KP හා KC අහනකොට මහා ලොකු දෙයක් නෙවෙයිනේ. නේද? KP ප්‍රකාශනය ලියන සමතුලිතතා නියමය. එතකොට අපිට එනවා NOCl ගෑස් වල ආංශික පීඩනය. මෙතන එනවා NO ගෑස් වල ආංශික පීඩනයේ දෙකේ බලය. මෙතන එනවා Cl2 ගෑස් වල ආංශික පීඩනය. දැන් දරුවන් ආංශික පීඩන හෙව්වා. නේද? මේ හොයපු ආංශික පීඩන ටික මෙතන ආදේශ කරනවා. නේ? මේ හොයපු ආංශික පීඩන ටික මෙතන ආදේශ කරනවා. එතකොට අපි මොකද කරන්නේ? ආංශික පීඩනය සමානයි මවුල භාගයේ වැඩි කිරීම මුළු පීඩනය. මම මේක ආදේශ කළොත් මෙතන මේ බලන්න AP සමානයි මම මුළු පීඩනය පස්සේ දානවා මෙතන. මට ලේසියි එතකොට.
මෙයාගේ මවුල භාගයේ ක්‍රියාදාව NOCl 8 බෙදීම 1.3 නේද? මම මෙතන ලියන්නම් KP ආදේශ කළා 8 බෙදීම 13 8 බෙදීම 13 P වල වර්ගය. මෙතන එනවා 2 බෙදීම 13 P ඊය දෙන්නේ මෙතන වර්ගය. මෙතන එනවා 3 බෙදීම 13 P තාත්තේ NOCl වල දෙක බලය නැද්ද? sorry. ඔය මෙතන දෙකේ බල එනවනේ කොහොමද? එතන ආදේශ කළා මේ බලන්න. 8 බෙදීම 13 P ඒකේ දෙකේ බලය. දැන් දරුවන් ආංශික පීඩන අගයන් ගෙව්වා. කෙලින් මේව දාන්නත් පුළුවන්. නමුත් මම මුළු පීඩනය P කියලා දානවා. ඒතර මුළු පීඩනය P නම් මවුල භාග පීඩනයෙන් වැඩි. අන්න 8 බෙදීම 13යි P ඒකේ දෙකේ බලය. 2 බෙදීම 13යි P දෙකේ බලය. දැන් දරුවන්ට පේනවා මෙතන P වර්ගයට මෙතන P වර්ගයේ කැප. නේද? දැන් ලේසි අපිට කෙලින්ම පීඩනය වැඩි කර දාලා අපි දාන්න ගියාම අමාරුයි. එතකොට දැන් පේනවා 13 වර්ගයයි 13 වර්ගයයි කැපිලා. නේද? එතකොට ඕන මේකත් සුරු කරන්න පුළුවන්. එතකොට මෙතන P එක විතරයි ඉතුරු. මේ 13 යන උඩට. නේද? එතකොට ඕන අපිට 8 වර්ගය 64යි කියලා ලිව්වා. ඊගාවට දරුවන්ට පේනවා මම මෙතන ලියනවා දැන් අන්න 8 වර්ගය 64යි P වර්ගයට P වර්ගය කැපුණා 2 වර්ගය 4යි මේ 13 යනවා උඩට මෙතන තියෙනවා 3 ඊගාවට තියෙනවා P එක. දැන් එක පීඩනයයි එන්නේ. ඒකට අදනාගේ ආදේශ කරලා දරුවන් ඒ P වලට පිළිතුර දාන්න. දැන් මෙතන මම KP ලියපු එක ආයි නැකුණානේ මෙන්න මම ලියනවා KP සමානයි NOCl ගෑස් වල දෙකේ බලය ඊගාවට NO ගෑස් වල දෙකේ බලය Cl2 ගෑස්. ඒකෙන් මෙතෙන්ට ආදේශ කරලා මේක ලියලා උත්තරේ ගන්න සුළු කරන්න යන්න එපා. දරුවන් මේ විදිහට ආදේශ කරලා එන්න තිබුණා නම් ඇති. ඒ කියන්නේ විභාගෙදී එහෙම තිබුණා නැති නේ විභාගෙදී හදන්න මෙතෙන්දී ඒක ඇති. ඊගාවට KC කැමති නම් KP සමානයි KC RP ඩෙල්ටෙන් වලින් මේක හදන්න පුළුවන්. KP සමානයි KC RP ඩෙල්ටෙන් වලින් හදන්න පුළුවන්. නේද? එහෙම නැත්නම් KC ප්‍රකාශනය මෙහෙම ලියන්නත් පුළුවන් දරුවන්. මේ බලන්න. KC සමානයි NOCl ගෑස් වල සාන්ද්‍රණයේ දෙකේ බලය. ඊගාවට NO ගෑස් වල දෙකේ බලය. Cl2 ගෑස් වල එකේ බලය. එහෙනම් සාන්ද්‍රණේනවා මවුල ගාන බෙදීම පරිමාණ. නේද? සමතුලිත මවුල ගාන. පරිමාවෙන් බෙදන්න. එතකොට දරුවන්ට පේනවා මෙයාගේ සමතුලිත මවුල ගාන 0.8යි
පරිමාව v නම් ඒකේ වර්ගය. මෙතන 0.2යි භාජනයේ පරිමාව v කියලා අපි දාගමු දැනට. ඒකේ වර්ගය. ඊට පස්සේදී මෙතන 0.3යි 0.3යි v. ඕක සුළු කරලා දරුවන්ට පේනවා v වර්ගයේ කැපෙනවා. නිෂ්ක්‍රීය වායුවක් දැම්මම KP KC වෙනස් වෙනවා. ඕන් කරන්න. එතකොට දරුවෝ දැන් මේ එහා කෙළවරේ තියෙනවා අහන්න එපා දැනට. දැන් මේ හදාගෙන යනවා මම නිෂ්ක්‍රීය වායුව දාන්නේ තා පොඩ්ඩෙන්. ඒක මුලින් ඊගාව කොටස ඒක. හරි. දැන් KC අන්න දරුවන්ට පේනවා v වර්ගය කැපෙනවා. මේක සුළු කරා. හරි. ඒක මම කරන්න ඕනේ නෑ. දරුවන්ට ඒක සුළු කර ගන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් මෙහෙමත් පුළුවන් මේ KP සමානයි KC RT delta N. දැන් KP යගේ හෙව්වද KC යහන RT delta N RT delta N R දන්නවා උෂ්ණත්වය දන්නවා delta N වලගේ කීය දෙන්නේ delta N වලගේ එන්නේ මෙතන 2යි මෙතන 2 1යි 3යි දෙකෙන් 3ක් ගියාම 1යි නේද අන්න බලන්න ඉතින් මේකට දාලා හදන්නත් පුළුවන් ඒතකොට KP හොයාගත්තානේ දැන් ඔන්න හොයාගත්ත KP KC උක්ත කරනවා යටට එනවා RT වල එකේ බලය කියන්නේ RT RT වල එකේ බලය කියන්නේ RT එහෙනම් KC යගේ දැන් KP යගේ හෙව්වා සර්වත්‍ර වායු නියතය දන්නවා 8.314යි උෂ්ණත්වය කෙල්වින් 500යි එහෙම හොයන්නත් දරුවන්ට පුළුවන් ක්‍රම දෙකම ඕනනම් එන්නම් හරිද දැන් තමයි දරුවෝ නිෂ්ක්‍රීය වායුව දාන එක තියෙන්නේ මම මේක පොඩි විභාගයේදී මේ වලියදී ඉන්න ඕනේ නෑ මම පොඩි කතාවක් කියනවා එහෙමත් පුළුවන් නැත්නම් මේක සුළු කරන්න පුළුවන් දරුවන්ට v වර්ගයේ කැපෙනවා KC යගේ දාන්න පුළුවන් හරි දැන් අපි බලමු ඊගාට මේක මෙහෙමම තියෙනවා දැන් දරුවෝ ඔන්න දැන් සමතුලිත පද්ධතිය දැන් දෙවෙනි ගානකදී අපි කියනවා දෙවෙනි කොටසේදී මේ පද්ධතියේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැති විදියට ආගම අපි දානවා මෙන්න ආගම මවුල දැම්මලු 0.2
දැන් හොඳට බලන්න දරුවන් ආගම් දැම්මට මේ පද්ධතිය සමාජිකයෙක් නෙමෙයි ආගම. තේරුණේ? එයා තව එකක්. මේ වායුන් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. තේරුණේ? හේතු දෙකක් තියෙනවා. මේ පද්ධතිය සමාජිකයෙක් නෙමෙයි. අනිත් එක මේ කිසිම කෙනෙක් එක්ක එයා ප්‍රතික්‍රියා කරන්නේ. ඒ නිසා ආගම් දැම්ම කියලා මේ සමතුලිත මවුල ගාන කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මතක තියාගන්න. එහෙනම් මේ සමතුලිත මවුල ගාන කිසිම වෙනසක් වෙන්නේ නැහැ කියන්නේ මේ සමතුලිත පද්ධතියේ මේ තුන්දෙනා සතු ಗುಣ කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ. ඊගාට මම දෙන වෙනස් වෙන එක. කිසිම දෙයක් වෙන්නේ නැහැ. ආගන්තුක වායුව මෙයා සමතුලිත මවුල කායකවත් ප්‍රතික්‍රියා කරන්නේ. ප්‍රතික්‍රියා කෙරුවත් බලමු පස්සේ වෙන දේ. ඒ නිසා මේ මවුල ගාන වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේගොල්ලන්ගේ ආංශික පීඩන වෙනස් වෙන විදිහක් නැහැ. ඇයි මේ මවුල ගානෙන් යෙදෙන පීඩනය වෙනස් වෙන්නේ නැහැ. මේ මවුල ගාන වෙනස් වෙන්නේ නැති නිසා ඒගොල්ලන්ගේ සාන්ද්‍රණ වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම දෙයක් වෙනවා. මෙයාව දැම්මහම දශම දෙකක් එක්කම වෙනවනේ මුළු මවුල ගානට. ඒ නිසා මුළු පීඩනය වෙනස් වෙනවා. මුළු පීඩනය වෙනස් වෙනවා මෙයාගේ මේ දශම දෙකෙන් යෙදෙන ආංශික පීඩනය අපිට සොයන්න පුළුවන්. වාජනයේ පරිමාව දන්නවනම් ආගන් මවුල දශම දෙකක් ඉන්නවනම් උෂ්ණත්වය දන්නවනම් ආගන් මගින් මේ සමතුලිත පද්ධතියේ අර පීඩනයේ වැඩිවීම අපිට හොයාගන්න. මෙයාට PV සමානයි NRP දාන්න. නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. හැබැයි තව දෙයක් වෙනවා. දැන් මුළු මවුල ගාන දරුවන්ට පේනවා ආගනුත් දාපු නිසා මේ ඔක්කොගෙම එකතුව 1.0 කීයක් වෙනවද? 5ක් වෙනවා. මුළු මවුල ගාන 1.5යි. එහෙම උනේ කියලා දරුවෝ මේගොල්ලන්ගේ මවුල භාග වෙනස් වෙනවා දැන්. සමතුලිත පද්ධතියේ මේ තුන් දෙනාගේ මවුල භාග වෙනස් වෙනවා ආගමින් නැහැ. පද්ධතියේ මුළු පීඩනයක් වැඩි වෙනවා ආගමින්. හැබැයි එහෙම උනේ කියලා මේගොල්ලන්ගේ ආංශික පීඩන වෙනස් වෙන්නේ නැහැ. ඇයි? මවුල භාගය වෙනස් වෙනකොට ඊට සමානුපාතිකව මුළු පීඩනය වෙනස් වෙනවා. මුළු පීඩනය වෙනස් වෙලා මේගොල්ලන්ගෙන් යෙදුණු ආංශික පීඩන කිසිත් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා දරුවෝ සමතුලිත පද්ධතියේ KP KC කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. ඒක අමතක කරන්න. එහෙනම් අපි පොඩ්ඩක් අන්න ඒක ලියමු. මෙහෙම ලියමු. හැබැයි විභාගෙදී ඒව ලියන්න නෙමෙයි හදලා පෙන්නන්න තියෙන්නේ නේද? හරි. එහෙම ලියමු. ආගම් යෙදීම නිසා සමතුලිත පද්ධතියේ එය සංඝටකයක් නොවන බැවින් සමතුලිත පද්ධතියේ සංඝටකයක් නොවන බැවින් මෙන්ම එය සමතුලිත සංඝටක සමග ප්‍රතික්‍රියා නොකරන බැවින් සමතුලිත මවුල සංඛ්‍යා කිසිදු වෙනසකට ලක් නොවේ. සමතුලිත මවුල සංඛ්‍යා කිසිදු වෙනසකට ලක් නොවේ. ඒ නිසා සමතුලිත පද්ධතියේ සංඝටකවල ආංශික පීඩන සාන්ද්‍රණ
KP හා KC කිසිත් වෙනස් නොවේ. KP හා KC කිසිත් වෙනස් නොවේ. එසේ වුවද පද්ධතියේ මුළු පීඩනය හා මවුල භාග වෙනස් වේ. පද්ධතියේ මුළු පීඩනය හා මවුල භාග වෙනස් වේ. හරි. දරුවන් විභාගයට ගිහිල්ලා ඔය පල්ලෙහාල ලියන්න යන්නේ නැහැ. මොකද විභාගය බලන මනුස්සයරු උගන්වන්නේ නැහැ නේ අපි. නේද? අපි දැන් ගණනය කිරීමක් කරන්න පුළුවන්. එතකොට දරුවන්ට පේනවා දැන් මුළු මවුල ගාන 1.5යි කියලා PV සමානයි NRP දාන්න පුළුවන්. මුළු මවුල ගාන 1.5යි. නේද? සර්වත්‍ර වාහිනියට 8.314. උෂ්ණත්වය 500යි. පරිමාණය 1 දාලා මුළු පීඩනය හොයන්න. ඒක මම ලියන්න ඕනේ නැහැ. දරුවන්ට ලියා ගන්න පුළුවන්. මුළු මවුල ගාන 1.5යි PV සමානයි NRP දා. දැන් මවුල භාග දැන් වෙනමම ලියුවට කමක් නැහැ. ඕනනම් එන්නෝ මෙච්චරයි. නේද? 0.2යි 0.3යි 0.8යි මෙයක් 0.2ක් ඉන්නවා. මුළු මවුල ගාන 1.5යි. ආගනුත් ඉන්නේ. දැන් සංඝටකවල සංඝටකවල මවුල භාග. එතකොට එනවා 2 බෙදීම 15. මෙතන 3 බෙදීම 15 වෙනවනේ දශම ස්ථාන ගැටුණාම. 5න් 1යි 3 වරක් 5 15. එතන මෙතනත් ඕනනම් 8 බෙදීම 15. මෙතන එනවා 2 බෙදීම 15. එතකොට දරුවන්ට පේන ඔන්න දැන් මවුල භාග ටික තමයි. දැන් මවුල භාග ටිකේ PV සමානයි NRP දාන්න තේරුණේ? PV සමානයි NRP දාන්න මේගොල්ලන්ගේ ආංශික පීඩන හොයන්න පුළුවන් කැමැති ක්‍රමයකට හොයන්න කරනවා. කැමැති ක්‍රමයකට කියන්නේ දැන් මේගොල්ලේ මවුල භාගයේ 5න් 1යි. මවුල 1.5නේ. ඒතකොට මවුල 1.5 නම් PV සමානයි NRP දාන්න. මවුල 1.5 8.317 උෂ්ණත්වය 500 පරිමාව 16.6 10 මේක වැඩි කරලා මුළු පීඩනය හොයන්න. දැන් මවුල භාග දන්නවා. දැන් මවුල භාග දන්නවා නම් ආංශික පීඩන සමානයි මවුල භාගයේ වැඩි කිරීම මුළු පීඩනය. මවුල භාගයේ වැඩි කිරීම මුළු පීඩනය. දරුවන් දැන් මේ මවුල භාග දාලා මෙතෙන්ට මේ හොයාගන්න මුළු පීඩනය දාලා ආංශික පීඩනය සොයන්න. එන සතියේ මට කියන්න. හොයලා බලන්න මුලින් ආංශික පීඩන අගයන් ටිකම තමයි. තේරුණේ? මේ දැන් මවුල භාග වෙනස්නේ. ඊට සමානුපාතිකව මුළු පීඩනයක් වෙනස් වෙනවා. හැබැයි මේ මවුල ගාන වෙනස් වෙච්ච නැති නිසා දරුවන්ට කැමති නම් දාලා බලන්න මේ සමීකරණයේ ආංශික පීඩනය සමානයි මවුල භාගය වැඩි කිරීම මුළු පීඩනය. එන උත්තරේ වෙනසක් වෙන්නේ නැහැ. ඒක මම කියන්නේ ඒක මම ලියුව දරුවන්ට
එහෙනම් ආංශික පීඩන වෙනස් වෙන්නේ නැත්නම් අර සොයාගත්ත KP-මයි සොයාගත්ත KC-මයි වෙනසක් වෙන්නේ නැහැ. ඒකමත් කියන්න. ඒක අවබෝධ වෙන විදිහට ලියාගන්න. එතකොට මේ ਸਰව සම්පූර්ණයෙන්ම අර ඉස්කෝලේදී වගේ නේද? කාලේ දෙන්න බෑ. පාට ගාලා ලියන්න. කියපු දේ මම කරන්න ඕන දේ මම ලියලා ඇති. ඒක කරන්න බැරි දරුවෙක් ඉන්නවා නම් අහන්න ඉනසක්. එහෙනම් ඒ ගාන දරුවෝ දැන් ඉවරයි. APKC වෙනස් වෙන්නේ නැහැ. මම දරුවන්ට දැන් දෙනවා තව ගැටලු. දැන් විභාග මහත්තයා බොහෝ විදිහට මේ ගැටලු ඉදිරිපත් කරන්නේ මෙහෙම. මෙහෙම ඉදිරිපත් කරා. විභාග මහත්තයා මොකද්ද? ඒගොල්ලෝ 2යි NO100 දාන 2යි. මෙතෙන්ට දාන ඉංග්‍රීසි යෝඩිය අකුරු මාර්ගය. මෙතෙන්ට දානවා 2යි C. ඔන්න ඔහම දාලා තමයි විභාග මහත්තයෝ ඕක දෙන්නේ. නේද? නිකන් ඔන්න ඔහම දාලා දෙනවා ගැටලු. හරි. එවනම් අපි දැන් බලමු තව ගැටලුවක්. දැන් මේක කරන හැටි මම කියලා දුන්නා. ඒක කරන්න දැක්දරු ඉන්නවනම් මම අහන්න. මම කියපු දේ කරලා බලන්න උත්තරේ විදියට එන්න ඕනේ. හරි. එවනම් මෙහෙම ලියා ගන්න. ඝන ඩෙසිමීටර 16.6ක් වන සම්ෘත බඳුනක NO2 gas මවුල 8ක් තබා සෙන්ටිග්‍රේඩ් අංශක 27 පවත්වා ගත් විට පහත සමතුලිතතාවය ඇති. මෙන්න පහත සමතුලිතතාවය ඇති. මේක ඇති වෙන්න මොනවාක්වත් කරන්න ඕනේ නැහැ. හේතුව මේ NO2 වල තියෙනවා නයිට්‍රජන් මත තනි ඉලෙක්ට්‍රෝන අස්ථා. ඒ නිසා පාට ගාලා පරිසර උෂ්ණත්වයේදීම මේන් දෙන්නෙක් එක්කහුව වෙලා N2O හරි. තේරුණේ? දැන් මෙන්න මේක හැදෙන්නේ. මේ සමතුලිතතාවයේ තියෙන දෙන්න. හරි. සමතුලිත අවස්ථාවේ මිශ්‍රණේ N2O4 වල පරිමාවණුව ප්‍රතිශතය 60ක් තිබෙනවා. N2O4 වල පරිමාවණුව ප්‍රතිශතය 60ක් තියෙනවා. එක සමතුලිත අවස්ථාවේ NO2 වල විඝටන ප්‍රමාණය දෙක සමතුලිත පීඩනය ඊගාවට KP ඊගාවට KC හරි. පුංචි වෙලාවක් දෙනවා අවසාන උත්තරේ දක්වා අරගන්න කම්මන් කාලෙ දෙන්නේ නැහැ. දරුවන් ක්‍රමය අල්ලගත්තා නම් අපි බලමු. හදන්න.
තියෙනවනේ. දෙකයි NO2 gas ප්‍රතිවර්තයි N2O4 gas. දැන් මෙහෙමයි දරුවෝ. ඒ ගැටලුව වලදී ඔන්න වගේ පොඩි පොඩි ඒවා ගන්න. එක්ක කියනවා මේ ප්‍රතික්‍රියාව වෙනකොට වායු අණු මෙච්චරක් අඩු වුණාලු සම්පූර්ණ කරලා. නේද? ඉතින් එක විදිහට අපිට ගැටලු නිර්මාණය කර කර දෙන්න පුළුවන්. මම එන සතියේ බලමු තව සමතුලිතතාවයේ ඉක්මනට අපි ඉවර වුණොත් ද්‍රාව්‍යතාවකෘතය නේද? ඔය ටික ඇදලා දාන්න පුළුවන් වෙයි. විභාගෙ ඉතින් කොහොම කල්ලි ආයිද ඒව හිතා ගන්න බෑනේ දැන්. හරි. දැන් කවුරු හරි කියන්න බලන්න මේ NO2 මවුල කීය දෙන්නේ N2O4 මවුල කීය දෙන්නේ කියලා. ඒක හොයන්න නැතුව ගාන හදන්න බෑනේ. මෙතන ගත්ත මවුල ප්‍රමාණය 8ක්. 8ක් ගත්තා. මෙතන නෑ. 8න් කීයක්ද ප්‍රතික්‍රියා කළේ කියලා කොහොමද හොයන්නේ? කවුරුහරි හොයාගත්ත දරුවෙක් ඉන්නවා නම් කතා කරන්න පුළුවන්. තාත්තේ N2O සමානයි 0.7යි. ඉන්ද්‍රයසම හතරද කියලා බලමු. මේ බලන්න. දැන් දරුවන් දන්නේ මෙතනින් කොච්චරක් ප්‍රතික්‍රියා කළාද කියලා. නේ? දැන් නැත්නම් මොකද කරන්නේ? අපි දාගන්නවා x ප්‍රමාණයක් ප්‍රතික්‍රියා කරා. ඔන්න x ප්‍රතික්‍රියා කළා අපි දන්නේ. දැන් නැත්නම් එහෙම කරමු. අපි ඒකනේ හොයන්න ඕනේ. එහෙනම් දෙන්නෙක් ප්‍රතික්‍රියා කළාම හැදෙනවා එක්කෙනෙක්. එහෙනම් මේ ප්‍රතික්‍රියා කරන ප්‍රමාණයෙන් භාගයක් හැදෙනවා. එහෙනම් x ප්‍රතික්‍රියා කළා නම් මෙතන හැදෙනවා x බෙදීම 2. කාට හරි ඕනනම් මෙහෙම ගන්න. කොහොමද? මෙතනින් 2x ප්‍රතික්‍රියා කළා කියලා ගන්න. එතකොට මේ භාග්‍ය පදේ අයින් වෙනවා. දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් එනවා. එහෙනම් 2x ප්‍රතික්‍රියා කළොත් x එනවා. කැමති නම් එහෙම කරන්න. තාත්තේ N2O4 සමානයි 0.4යි. එතකොට මේ බලන්න. දැන් දරුවෝ ඔන්න දැන් වැඩි හා. එහෙනම් දැන් අපිට තියෙන්නේ මේ දෙක එක්කව කරන්න මුළු මවුල දාන්න හොයන්න. x ගියා x බෙදීම 2යි. දෙන්නේ එකනේ ඕනනම් 2x. එහෙම කියලා ගත්තා නම් ලේසියක්. එහෙම කියලා අරගත්තා නම් අපිට ලේසි වැඩි. 2x ගියොත් x එක. එහෙනම් මෙතන මුළු මවුල ගන්න එනවා 8 ඍණ x ධන x බෙදීම 2. එතකොට 8 ඍණ x ධන x බෙදීම 2 කියන්නේ 8 ඍණ x බෙදීම 2. 8 ඍණ x බෙදීම 2.
ඒක මෙතන ඍණ x ධන x බෙදීම දෙක කියන්නේ මේකෙන් ගියාම වෙන x බෙදීම දෙක. එහෙමත් පුළුවන් ඕනේ. එතකොට දැන් මේක අන්න මෙයාගේ දරුවන් දාන්න 8 වරක් දෙක 16යි 16යි ඍණ x බෙදීම දෙක. මේක තමයි මුළු මවුල ගන්න. මේ තියෙන්නේ මුළු මවුල ගන්න. මේකම මෙහෙම ගත්තොත් 8 ඍණ 2x නම් මෙතනින් x එක. නේද? එතකොට මුළු මවුල ගන්න එනවා කොහොමද? 8 ඍණ x නේද? ඒවා ගත්තම වැඩි ලේසි. එහෙමද? හරි. ඔන්න ඔතෙන්ට ආවා. දැන් මේ තියෙන්නේ මුළු මවුල ගන්න. දරුවන්ට දීලා තියෙනවා මේ ගානේ N2O පරිමාණ ප්‍රතිශතය 60යි කිය. පරිමාණ ප්‍රතිශතය. හොඳට මතක තියාගන්න. වායු මිශ්‍රණයක පරිමාණ අනුපාත, මවුල අනුපාත, ආංශික පීඩන අනුපාත, මවුල භාග, මවුල ප්‍රතිශත, පරිමාණ ප්‍රතිශත මේ ඔක්කොම එකයි. වායු මිශ්‍රණය. එහෙනම් පරිමාණ ප්‍රතිශතය සමානයි එයාගේ මවුල භාගය. නේද? පරිමාණ ප්‍රතිශතය මවුල ප්‍රතිශතයට සමානයි. මවුල ප්‍රතිශතය මවුල භාගයට සමානයි. දරුවන් නිතර මේක හිතන්න. මොකද්ද? පරිමාණ ප්‍රතිශතය මවුල ප්‍රතිශතයට සමානයි. මවුල ප්‍රතිශතය මවුල භාගයට සමානයි. මම මේ කියනකොට නිකන් ඉන්න එපා. ඒව සටහන් කරගන්න. පරිමාණ ප්‍රතිශතය සමානයි මවුල ප්‍රතිශතය. මවුල ප්‍රතිශතය සමානයි මවුල භාගය. දැන් මෙතන මේ ගාන මම ඉදිරිපත් කරන්නේ. KP KC හොයන්න ඕගොල්ලෝ දන්නවා. ඒක තමයි ෆිසිකල් වල හොයන්නේ. දැන් මේකේ ගැප් වෙලා තියෙන්නේ නේද? මවුල සංකල්පය. මේ මවුල සංකල්පය ලියාගත්තොත් අපිට ගාන හදන්න. එහෙනම් මේක තමයි මුළු මවුල ගාන. දැන් ඕගොල්ලන්ට දීලා තියෙනවා N2O වල පරිමාණ ප්‍රතිශතය. එහෙනම් අපි දන්නවා පරිමාණ ප්‍රතිශතය සමානයි මවුල ප්‍රතිශතය සමානයි මවුල භාගය. එහෙනම් මෙයාගේ මවුල භාගය ඉන්නේ කාගේද? N2O. N2O වල මවුල භාගය නෝ එයාගේ මවුල ගාන බෙදන්න ඕනේ මෙයාගේ මවුල ගාන. එහෙනම් N2O වල මවුල භාගය සමානයි එයාගේ මවුල ගාන x බෙදීම දෙක මුළු මවුල ගාන 16 ඍණ x බෙදීම දෙක බෙදන්න ඕනේ දෙක. දෙකට දෙක කැපෙනවා. එහෙනම් අපිට එනවා එතන x යට 16 ඍණ x කියලා එනවා. ඒක තමයි මවුල භාගය. හැබැයි මවුල භාගය පරිමාණ ප්‍රතිශතයට සමානයි. පරිමාණ ප්‍රතිශතය 60යි. එහෙනම් මවුල භාගය 60යි. 60යි කියන්නේ මේක කපලා දාත හැන්නේ අපිට. ඒක ඕන අපි එහෙමම ලියමුකෝ. 60යි දැන් කපලා දැම්මම වෙන බිඳුවට බිඳුව කැපෙනවා. 6යි නේද? 6 බෙදීම 100ද? 0.6 සමානයි x බෙදීම 16 ඍණ x කියලා එනවා. 16 ඍණ x කියලා එනවා. එහෙනම් අපි මේක මෙතෙන්ට ගියමු. දශම 6 වාරයක් 16 ඍණ x සමානයි x අන්නර සුළු කිරීම වැරදිද කියලා. එතකොට එනවා 9.6 මේක මෙහෙට යනවා. x ධන 0.6යි x. ඉතින් අපිට එනවා x පොදුනේ
1.6යි x 9.6යි x එනවා 9.6 බෙදීම 1.6 දැන් උත්තරේ කීයද එන්නේ 16 වරක් කීයද 96 බෙදීම 16 96 බෙදීම 16 කීයද උත්තරේ එයා හදාගන්න එහෙම හදාගන්න ඇදරු 96 බෙදීම 16 කියන්නේ සමානයි 6යි අන්න 6ක් කියනවා ඔකයි වැඩි දැන් මේක මෙහෙම එන්න මේක අපි නොදන්න දේ ලියා ගන්න එපා නොදන්න දේ ලියාගෙන මෞල සංකල්පයට අනුව හිතන්න මේක අපිට වැදගත් වෙනවා පරිමාණ ප්‍රතිශතය සමානයි මෞල ප්‍රතිශතය ඒක සමානයි මෞල භාගය. ඉතින් දරුවන් මෙතෙන්දී දැන් හිතන්න එපා මේ අපිට ෆිසිකල් නෑ. ෆිසිකල් කෙරුවේ නෑ නේද? මේ මෞල සංකල්පේ. ෆිසිකල් කියන්නේ KPKCO වෙන එක. නේද? හැබැයි අපිට අමාරුවක් නෑ. නොදන්න තැනින් වැඩේ පටන් ගන්න. දන්නේ නැත්නම් ගත්තා මෙහෙම. ඉතින් කැමති නම් 2x කියලා දාලා යන්නත් පුළුවන්. නේද? මුළු මෞල ගාන මේක. මේ එහෙනම් මෞල භාගෙන්නේ මේ මුළු මෞල ගාන මේක මෙයාගේ මෞල භාගයනේ දීලා තියෙන්නේ ඒකනේ අපි 160යි කියලා ගත්තේ එයාගේ පරිමාණ ප්‍රතිශතය මෞල ප්‍රතිශතයට සමානයි ඒක මෞල භාගයට සමානයි ඒවමත් තියාගන්න ඒව ලියාගන්න ඒතර x බෙදීම 2 බෙදීම මේ ආදේශ කරන්න 6ක් වෙනවා එහෙනම් දැන් අපි ගැටලුව ලියා ගන්න ඉතින් මේ වගේ විවිධ ගැටලු දරුවන්ට දෙන්න නේ මම අතින් හරි කියලා දරුවන්ට යුක්තයක් දාන්න. ගැටලු කීපයක්. ඒවා හදලා මට එවන්න ඕනේ. නැත්නම් සාකච්ඡා කරනකොට ඒවනේ බල බල ඉන්න බෑ. සාකච්ඡා කරනකොට බලන්න. හරි ඉක්මනින් හදාගන්න. නිකන් ලියා ගන්න පැත්තේ. දශමයෙන් වැඩි කළා එහෙම එනවා. ඉතින් මේක ලියාගෙන මේ උත්තරේ දැම්මත් කමන්නේ නැහැ. මේක සූත්‍ර ගන්න පුළුවන් කරුවා. මේක ලියාගත්ත උත්තරේ දාන්න x 6යි. ඒ ටික මම මතනවා. දැන් දරුවන්ට ආව වැඩි. අන්න බලන්න. දැන් මේ අතෙන් ප්‍රතික්‍රියා කරන්නේ 6ක්. අන්න බලන්නකෝ. අතෙන් 6ක් ප්‍රතික්‍රියා කරන්නේ දැකේ. දැන් දෙන්නේ ප්‍රතික්‍රියා කළාම හැදෙන්නේ එක්කෙනෙක්. ඒ කියන්නේ නිතරම ප්‍රතික්‍රියා කරන ප්‍රමාණයෙන් භාගය හැදෙන එක ගන්න. දෙන්නේ ප්‍රතික්‍රියා කළාම එකයි කියන්නේ දරුවෝ මෞල සංකල්පයෙන් අපි මොකද්ද ගන්න? මෞල සංකල්පයෙන් මොකද්ද ගන්නෙ? භාගයක් හැදෙනවා. මෙයාගෙන් යම් ගානක් ප්‍රතික්‍රියා කළා නම් මෙතන හැදෙන්නේ භාගයයි. එහෙනම් 6ක් ප්‍රතික්‍රියා කළා නම් දරුවන්ට පේනවා මෙතන 3ක් හැදෙනවා. මෙතන ඉතුරු වෙනවා කීයක්ද? 2යි. අන්න දරුවෝ දැන් ගාන හැදුවා වගේ තමයි. සමතුලිත මවුල මෙතන 2ක් ඉන්නවා. මෙතන සමතුලිත මවුල කීයක් ඉන්නවද? 3ක් බලන්න. දැන් අපි හින් සැරේ ළඟා වෙන්නේ සමතුලිතතාවය. හැබැයි එතෙන්ට අපිට එන්න
මේ මවුල සංකල්පය ඕන. ඉතින් මට මේ විදිහට අඳරලා ඒව මේව කරලා ගැටලු දෙන්න පුළුවන් මවුල සංකල්පය මූලිකවම ඇවිත් වෙන විදිහට ඒකෙන් ඕගොල්ලෝ එන්න ඕනේ සමතුලිතතාවය. ඒකෙන් සමතුලිතතාවයට එන්න. මේ ටික තියාගන්න ඇති. හරි. දැන් දරුවෝ ඉතුරු ටික පට ගාලා අපිට පුළුවන් වෙන සමතුලිත මවුල. දැන් මුළු මවුල ගාන බලන්න. මුළු මවුල ගණන 5යි. සමතුලිත මවුල 2යි. මෙතන 3යි. මුළු මවුල ගාන 5යි. එහෙනම් දරුවන්ට බලත හැන්නේ මවුල භාගය. මෙයාගේ මවුල ගාන 2යි මුළු මවුල ගාන 5යි. මෙයාගේ මවුල ගාන 3යි මුළු මවුල ගාන 5යි. ඉතින් මේක සුළු කරන්න කැමති නම් එතකොට එනවා 0.4යි මෙතන එනවා 0.6යි. එහෙම දාන්න පුළුවන්. අරම තියන්නත් පුළුවන්. හරි. එහෙමනම් ඊගාවට මොකක්ද අහන්නේ? දැන් අපි ලියාගත් එක ලියවන්න විදිහ දැන් ලස්සනට නේ. අපෙන් අහනවා NO2 වල විඝටන ප්‍රමාණය. මොකක්ද අහන්නේ? විඝටන ප්‍රමාණය. විඝටන ප්‍රතිශතය ඇහුවනම් 8න් 6ක් ගියාම කීයද කියලා හොයන්න පුළුවන්. දැන් විඝටන ප්‍රතිශතය ඇහුවනම් 8න් 6ක් ප්‍රතික්‍රියා කළා නම් 100ට. විඝටන ප්‍රමාණය කියන්නේ දරුවෝ මවුල එකකින් යන ටික. එහෙනම් දරුවන්ට පේනවා මවුල 8ක් ගත්තොත් ප්‍රතික්‍රියා කරනවා 6ක්. විඝටන ප්‍රමාණය කියන්නේ මවුල එකක් ගත්තොත් කීයද? එහෙනම් එකක් ගත්තොත් ප්‍රතික්‍රියා කරනවා 6 බෙදීම 8ක්. 6 බෙදීම 8ක්. නේද? එතකොට මේක අපි දන්න 3යි 4න් 3යි. 4න් 3යි 0.7යි 5යි විඝටන ප්‍රමාණය. 0.7යි 5යි විඝටන ප්‍රමාණය මවුල නේද? එකකින් ප්‍රතික්‍රියා කරන ප්‍රමාණය. විඝටන ප්‍රමාණය මවුලකින් ප්‍රතික්‍රියා කරන මවුල ගන්න 0.7යි 5යි. ඒතර අපි කියනවා දෙවරක් 3යි දෙවරක් 4යි 4න් 3යි 0.7යි 5. ඒක පට ගාලා දෙන්න. ඊගාට මොකක්ද අහන්නේ? මුළු පීඩනය අහනවා. ඒක ඉතින් ආයෙ දියදී ඉන්න ඕනේ නෑ. මුළු මවුල ගන්න 5යි. එහෙනම් PV සමාන NRT දාන 5යි. සර්වත්‍ර වායු නීති 8.3.4යි. උෂ්ණත්වය 300යි. පරිමාව 16.6යි 10.3යි. මේක සුළු කරලා දාන්න. සුළු කිරීමේ පන්තියක් නෙවෙයි මේක. මේක සුළු කරලා දාන්න. එහෙනම් අපි ඒක දැන් මේ ටික පටගාලා ලියාගන්න. එහෙම දෙන්නම්. මේක ලියන්න මේ ආදේශ කරන්න PV සමාන NRT උදාහරණයක් කියන්න. දැන් මේකට හුරු වෙන්න පොඩ්ඩක්. PV සමාන ටික ගාලා දාන්න. ඊට පස්සේ දරුවන්ට පුළුවන් ගෙදරදී හදාගන්න. හරි. ඊගාවට දැන් මේකේ මුළු පීඩනය අපි හෙව්වොත් මේකෙන් 2යි ඊට පස්සේදී 150 නේද? ඒක වෙනවා වස්සර 75යි 7.5 වැඩි කිරීම 10යි 5යි පැස්කල්ද කියලා බලන්න මුළු පීඩනය. ඔබ සුළු කරලා එහෙනම් විඝටන ප්‍රමාණය මේක මැකුවා. හරි. දැන් දරුවන්ගෙන් අහනවා KP. ඒක මහ ලොකු දෙයක් නෙමෙයි. KP ප්‍රකාශනයේ ලියනවා.
Kp සමානයි N2O4 ගෑස් වල ආංශික පීඩනය NO2 ගෑස් වල ආංශික පීඩනය දෙකීම. ඉතින් මේක දාමු. නැත්නම් මේක ආදේශ කරා. ලේසි වැඩි මේක දැන්. ඒ ධර්ම ගන්න. ඔන්න බලන්න. දැන් මුළු පීඩනය හෙව්වා. නේ? එයාගේ මවුල භාගයේ 3/5. මුළු 3/5. පීඩනය P කියලා දාන්න. ඔන්න බලන්න. හැබැයි ඔයගොල්ලෝ මෙතන ලියන්න ඕනේ මෙහෙම. ආංශික පීඩනය එනවා. මවුල භාගයේ වැඩි කිරීම මුළු පීඩනය. මවුල භාගයේ දරුවන්ට පේනවා මෙතන 3/5. මුළු පීඩනය හෙව්වා. අපි ඒක P කියලා දාමු දැන්. මෙතන මවුල භාගයේ 5න් 2යි අන වෙනවා 5න් 2යි P වල කීයද වර්ග. P වල වර්ග. එහෙනම් දරුවන්ට එනවා KP එන්න මේක සුළු කරලා. සුළු කරලා. එහෙනම් දරුවන්ට පේනවා P එකක් කැපෙනවා. P ට P කැපෙනවා. 5ට 5 කැපෙනවා. 1 5ක් ඉතුරු වෙනවා. එතකොට උඩ තියෙනවා දැන් මෙතන 3. මෙතන 2 වර්ගයේ 4. හැබැයි මේන් 5ක් යනවා කොහෙටද? උඩට. 1 5ක් කැපෙනවා. මෙතන තියෙනවා P. දැන් මොකද කරන්න ගන්නවා? මේ පීඩනයගේ මෙතෙන්ට ආදේශ කරා. මේ සොයාගත්ත පීඩනයගේ මෙතෙන්ට ආදේශ කරලා උත්තරේ ගන්න. 5 3 15යි. නේද? දැන් මේක ආදේශ කරා. මේ හොයාගත්ත පීඩනය ආදේශ කරන්න. එතකොට එනවා 3 වැඩි කිරීම 5 4 වැඩි කිරීම පීඩනය එනවා 7.5 වැඩි කිරීම 10යි 5. මේක සුළු කරන්න ඒකක අනිවාර්යෙන් දාන්න. මෙතන තියෙනවා උඩ පීඩනයනේ පැස්කල්. මෙතන තියෙනවා පැස්කල් වර්ග යට. පැස්කලයට එක කැපුණාම ඒකක එන්නේ පැස්කලයට. පැස්කලයට ඒකකේ. දැන් දරුවන් KC හොයන්න අර සුපුරුදු විදිහට. දැන් විභාගයේදී අරගෙන KC සුපුරුදු විදිහටම හොයන්න. හරි? ඒක දරුවන්ට දැන් පුළුවන් මේ KC යගේ හොයන්න. ඒ ඕනම ක්‍රමයකට මවුල ගාන පරිමාවෙන් බෙදලා හොයන්න පුළුවන්. නැත්නම් KP සමානයි KC RT ඩෙල්ටා වලින් හොයන්න පුළුවන්. කැමති ක්‍රමයක් එකෙන් දෙක අඩු කරලා ඒ විදිහට ඕනම එකක්. නැත්නම් KC සමානයි N2O4 වල සාන්ද්‍රණය NO2 වල සාන්ද්‍රණය දෙකේ බලය. C සමානයි N බෙදීම V දාන්න මවුල ගාන දාන්න පරිමාව දාලා KC හොයන්න. එහෙනම් මම දැන් දෙනවා වෙනස් ගැටලු. තාම විභාග මහත්ය මේ જાතිය ගැටලු දීලා නැහැ. තේරුණේ? එහෙනම් මෙහෙම ගැටලුවක් දීලා නැහැ. දැන් දරුවන්ට තියෙන්නේ විභාග පාස් පේපර්ස් කරන්න බැරි දේවල් මයින් අහන්න. හරි. එහෙනම් දැන් මේක හරි. තියාගන්න. මම මේ දෙන ගැටලුව දැන් විභාගෙදි දීලා නැහැ. හරි. ඊගාවට අපි ඝන පදාර්ථ කළා. ද්‍රව පදාර්ථ කළා. අපිට ලේඛකලිය මූල ධර්මය කරලා මේ පාඩම ඉවර කරා. හරි. එහෙමනම් මම දැන් දෙනවා. මෙහෙම ලියන්න. ඉහළ උෂ්ණත්වවලදී පවතින සමතුලිතතාවයක්
සමතුලිතතාවයක් පහතින් දැක්වේ. එම අවස්ථාවේ ප්‍රතික්‍රියක හා ඵල මවුල සංඛ්‍යාද එම අවස්ථාවේ ප්‍රතික්‍රියක හා ඵල මවුල සංඛ්‍යාද පහතින් දක්වා ඇත. පහතින් දක්වා ඇත. මේක පෙන්නන්න. ඔක්කොම ගෑස්. P ගෑස් ධන, Q ගෑස් ධන, R ගෑස් ධන, S ගෑස්. S ගෑස් මේක සමතුලිත මවුල. ඒ කියන්නේ ඉතින් මේවට මට ඕනනම් දෙන්න පුළුවන් උදාහරණ. නමුත් විභාග මහත්ය දෙන්නේ කොහොමද? දැන් ගිය සැරේ ගැටලුව දුන්නේ එහෙම. නේද? ඒතර ළමයි එකවර වෙනසක් ඇති. එහෙනම් P ගෑස්, Q ගෑස් 10යි මවුල 8යි මේ සමතුලිත මවුල. R ගෑස් 4යි, S ගෑස් 4යි. මහ ලොකු දෙයක් නෙමෙයි. හරි. දෙන්න. උෂ්ණත්වයේ වෙනසක් සිදු නොවන පරිදි R ගෑස් සමතුලිත මවුල සංඛ්‍යාව මවුල 10ක් දක්වා ගෙනීමට සමතුලිත මවුල සංඛ්‍යාව මවුල 10ක් දක්වා ගෙනීමට පද්ධතියට පිටතින් එකතු කළ යුතු P ගෑස් මවුල සංඛ්‍යාව ගණනය කරන්න. හරි. මවුල සංඛ්‍යාව ගණනය කරන්න දරුවන්ට පොඩි කාලයක් දෙන නිසා හදන්න.
දරුවෝ මේ ආබරික රසායනයට අපි දවසක් දාලා ඉවර කරමු. දවසකින් දෙකකින් මට ඉවර කරත හැකියි. මට මතක නෑ හැබැයි බයෝ පන්තියට කොතනද මම බයෝ එකට නෙමෙයි. දැන් මැක්ස් එකේ දරුවෝ නෙන්නේ බයෝ එක ඉස්සරහට ගියාත් ඉතින් මැක්ස් එකේ ආයෙත් අපි කරන්නේ නැහැ. අර මැක්ස් එකේ දරුවෙක් දැන් කිව්වත් කමක් නැහැ. කවුරු හරි ආපු කෙනෙක් කියනවා නම් මම නතර කළේ කොතනද? පීනෝල පටන් ගත්තා. පීනෝල පටන් ගත්තද නැද්ද? ඇල්ඩිහයිඩ් කීටෝනද තියෙන්නේ කියලා මට එවන්න නැසෙත් කියන්න. මම ඉතින් කරලා දෙන්නම්. එන සතියේ දරුවන්ට මම බලාපොරොත්තු වෙනවා සිකුරාදාට අමතරව තව වෙලාවක් තෝරගෙන කරන්න. මේ ගැටලුව අහලා නැහැ. මේ වගේ ගැටලු. පුළුවන් නම් මට දරුවන් පී මවුල කොච්චරක් දාන්න ඕනද කියලා කියන්න. අතේ ෆිනෝල් කරා. පීනෝලත් කළා නම් ඇල්ඩිහයිඩ් කීටෝන ඇත්තේ නේද? ඔය ඇල්ඩිහයිඩ් කීටෝන වල කොහේ හරියට ඒක පොඩ්ඩක් මට කිව්වනම් හරි. අරන් කතා කරලා කියන්න. ෆිනෝල වල ආම්ලිකත්ව කළේ. පීනෝල වල ආම්ලිකතාවය කළා නම් එතනින් එහාට ඒ ටික තාත්තේ අපිට කරපු නැති ටිකද අහන්නෙස නැත්තම් අන්තිමටම නවත්තපු තැනද? අන්තිමට නතර කරපු තැන කියන්න ඕන. පීනෝල වල අන්තිම ටිකේ කියන්නේ ආම්ලිකතාවය කළා නම් මම හිතන්නේ අන්තිම ටික තමයි කරලා ඇත්තේ මම. පීනෝල වලින් අර ඩේක්ලයි පීනෝල් ෆෝමැල්ඩිහයිඩ් රෙසිනය හදන එක දරුවන්ට කළා නම් පීනෝල ඉවරයි. ඒත් අපිට තියෙන්නේ ඇල්ඩිහයිඩ් කාබොක්සිලික් අම්ලය ඒගොල්ලන්ගේ අර අන්තිම ටික ඇනින්න පාර. තාත්තේ ෆිනෝල් බේක් ලිග් මේක ඒකයි. හරි. දරුවෝ මේ දැන් මේකට P කොච්චරක් දාන්න ඕනද? මෙන්න මේක පොඩ්ඩක් මතක තියාගන්න. දැන් ලේචකනීය මූලධර්මයේ අපිට මේ ගණන් වලින් පස්සේ ඉන්නේ සමතුලිත පද්ධතියක ලක්ෂණ ගුණාත්මකව පැහැදිලි කරන්න අපි දාන්නේ මොකද්ද? ලේචකනීය මූලධර්ම. හැබැයි ලේචකනීය මූලධර්මයේ සමතුලිතතා නියමයේ ASCII හැංගිලා තියෙනවා. ඒ නිසා සමතුලිත පද්ධතියක වඩා වැදගත් වෙන්නේ ලේචෑමූට වඩා සමතුලිතතා නියමය. දරුවන් මෙහෙම දෙයක් ඉගෙන ගන්න. මේ R ප්‍රමාණය වැඩි කරන්න නම් P හරි Q හරි වැඩි කරන්න. දැන් දරුවන්ට පැහැදිලි වෙන්න ඕනේ පිටින් මම P ප්‍රමාණයක් ඇතුළු කරනවා. දරුවන් හිතන්න දැන් ඉන්න ඕගොල්ලන්ගේ කාමරයේ සමතුලිතතාවය තියෙනවා. ඔය කාමරයේ සමතුලිතතාවය තියෙනවා. දැන් කවුරු හරි දොර ඇරලා ඉවර වෙලා පටාස් ගාලා P බහුල ප්‍රමාණයක් ඇතුළු කරනවා. හැබැයි ක්ෂණිකව ඒක කරන්න ඕන. නික්ෂේපණය කරනවා කියලා අපි කියනවා. ක්ෂණිකව අපි P බහුල ප්‍රමාණය ඇතුළු කරනවා. දැන් මොකද කරන්නේ ලේචෑමු? හරි. ඔබ P වැඩි කළානේ. මම P අඩු කරනවා. එහෙම තමයි මේ සමතුලිත පද්ධතිය හැටි. එහෙනම් පිටින් බාහිර බලපෑම කළා නම් ඒක මම උගන්වනවා ඉදිරියේදී පද්ධතිය ඊට එරෙහිව යලි සකස් වෙනවා. ඒකට තමයි අපි ලේචකනීය මූලධර්මය කියලා කියන්නේ. එහෙනම් මේ සමතුලිත පද්ධතියට පිටතින් P දැම්මා. P දැම්මහම එයා හදනෝ ඔබ P දැම්මනේ මම P අඩු කරනවා. P අඩු කරන්න නම් තියෙන එකම ක්‍රමේ ඉදිරි ප්‍රතික්‍රියාව සඳහා එයා ඒක වැය කරන්න ඕන. එහෙනම් මොකද වෙන්නේ? P හරි Q හරි වැඩි කළා නම් ඉදිරි ප්‍රතික්‍රියාවට දායක වෙලා P
PQ ප්‍රමාණය වැඩි කර. එහෙනම් PQ ප්‍රමාණය අඩු කර. P අඩු කරන. P වැඩි කියන දැම්ම නම් P අඩු කරන. P අඩු කරන්න නම් ඉදිරි ප්‍රතික්‍රියාව වෙනවා. හැබැයි ඉදිරි ප්‍රතික්‍රියාව වෙනකොට Q ප්‍රතික්‍රියා කරලා R හා S අලුතෙන් තව ප්‍රමාණයක් හැදෙනවා. එහෙනම් දරුවන්ගෙන් අහන්නේ R කීයක් දක්වා වැඩි වෙනවා කියලා කියනවාද? 10ක් වෙන්න ඕන. මේන් එක්කෙනෙක් හැදෙනකොට මේනුත් එක්කෙනෙක් හැදෙන්න. මේන් එක්කෙනෙකුට මේනුත් එක්කෙනෙක් හැදෙන්න ඕන නම් මේන් 10ක් හැදෙනකොට මේනුත් 10ක් හැදෙන්නම ඕන. ඒ කියන්නේ ඉස්සෙල්ලා හිටියේ 4යි. එහෙනම් 10ක් හැදෙන්න අලුතෙන් 6ක් ඉන්න ඕන. මෙතන එක්කෙනෙක් හැදෙනකොට මෙතනත් එක්කෙනෙක් හැදෙන්නේ නැහැ. නැත්තම් මේ සමතුලිත ප්‍රතික්‍රියාවේ ස්ටොයිකියෝමීටර් වෙනස් වෙන්න මේ බැහැනේ. එහෙනම් මේ 4ට 6ක් එක්ක අහු වෙනකොට මේ 4ටත් 6ක් එක්ක අහු වෙනවම නේද? මෙතනින් 4ක් හැදෙනකොට 4ක් හැදෙනවා. එහෙනම් 10ක් හැදෙනකොට 10ක් හැදෙන්න ඕනේ. ඒ දරුවෝ මේන් එක්කෙනෙක් හැදෙනකොට මේන් එක්කෙනෙක් හැදෙනවා. එහෙනම් 10ක් වෙන්න මේන් 6ක් හැදෙනවා. මේන් 6ක් හැදෙනකොට මේනුත් 6ක් හැදෙනවා. එහෙනම් තව දෙයක්. මේන් 6ක් හැදෙන්න නම් මෙතනින් 6ක් ප්‍රතික්‍රියා කරන්නත් ඕනේ. මෙතනින් 6ක් ප්‍රතික්‍රියා කරන්නත් ඕනේ. ඇයි? මේන් එක්කෙනෙක් එක්ක ප්‍රතික්‍රියා කරලා එක්කෙනෙක් හැදෙනවා එක්කෙනෙක් හැදෙනවා. එහෙනම් මේන් 6ක් හැදෙනකොට මේන් 6ක් හැදෙනවා. මේන් 6ක් හැදෙන්න මේන් 6 දෙනෙක් ප්‍රතික්‍රියා කරන්න ඕනේ. ඇයි? එකට නිසා. එහෙනම් මේ 8න් 6ක් ප්‍රතික්‍රියා කරන්න ඕනේ. මේ 10නුත් 6ක් ප්‍රතික්‍රියා කරන්න ඕනේ. 8න් 6ක් ගියාම 1යි. මෙතන 10න් 6ක් ගියාම කීයද? 4යි. හැබැයි මෙහෙම වෙන්න නම් දරුවෝ පිටතින් යම් මවුල ප්‍රමාණයක් ඇතුළු කරන්න ඕනේ. මේක වෙන්නේ මේ සමතුලිත පද්ධතියට බාහිර බලපෑමක් තුරු. මොකද බාහිර බලපෑම? මේ P ඇතුළු කරා. කොච්චරක් ඇතුළු කරන්න ඕනද කියලා අහන්නේ. මෙතන 10ක් හැදෙන්නේ. එහෙනම් අපි හිතමු n ප්‍රමාණයක් ඇතුළු කරන්න ඕනේ. ඒකනේ අහන්නේ. එහෙනම් n ප්‍රමාණයක් ඇතුළු කරන්න ඕනේ. අන්න මෙතනින් දැන් 6ක් ගියාම 4ක් ඉතුරුද? ඉතින් ඕනනම් කැමති නම් මෙතෙන්ටම ඔයගොල්ලෝ n කියලා දාන්න. ඒ දැම්මත් 6ක් යනකොට උත්තරේ එනවා 4 ගණනේ. දරුවන්ට පේනවා මේක තමයි දෙවන සමතුලිත අවස්ථාව. මේක තමයි පළවන සමතුලිත අවස්ථාව. එන් හොයන්න ඕනේ. අපි ඉගෙනගෙන තියෙනවා උෂ්ණත්වය නියතන සමතුලිත පද්ධතියක සමතුලිතතා නියතයගේ වෙනස් වීම. සමතුලිතතා නියතයගේ වෙනස් වීම. එහෙනම් දැන් දරුවන්ට පෑදෙන මොලි මොකද්ද? පළවෙනි පද්ධතියට දාන්න සමතුලිතතා නියම. එතෙන්දි හොයන සමතුලිතතා නියතය දෙවැනි පද්ධතිය සඳහා ඒකම වෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. සමතුලිත පද්ධතියක හැටි එහෙමයි. උෂ්ණත්වය නියතයි කියලා මම හිතලා තියෙනවා. උෂ්ණත්වය නියත නම් සමතුලිතතාවය වෙනස් වෙන්නේ. එහෙනම් පළවෙනි පද්ධතිය සඳහා සමතුලිතතා නියමයේ යොදමු. ඒක දිහා පළවෙනි සමතුලිත පද්ධතිය සඳහා සමතුලිතතා නියමේ දාන්න. දැන් කල්පනා කරන්න ඕනේ. KPද දාන්නේ KCද කියන. ඔයගලන්ට එකපාරටම පේනවා KP දැම්මොත් පීඩනය හොයන්න. පීඩනය හොයන්න PV සමානයි RT දාන්න. උෂ්ණත්වය දීලා නැහැ. පාදනයේ පරිමාව දීලා නැහැ. එවනම් මෙවැනි ගැටලුවක් විසඳන පහසුතම ක්‍රමය තමයි KC. එහෙනම් ලියන්න
මුල් පද්ධතිය සඳහා කේසී ප්‍රකාශනය යොදවමු. මුල් පද්ධතිය සඳහා කේසී ප්‍රකාශනය යොදවමු. අන්න අපි ලියමු. R gas S gas වල සාන්ද්‍රණය P gas වල සාන්ද්‍රණය Q gas වල සාන්ද්‍රණය KC සාන්ද්‍රණය සමානයි මවුල ගාන දෙකම පරිමාව. හැබැයි අපි පරිමාව දන්නේ නැහැ. මුල් පද්ධතියට දාන්නේ මවුල 4. එහෙනම් KC සමානයි 4 බෙදීම V 4 බෙදීම V පරිමාව V නේ හැම වායු මිශ්‍රණයක දරුවෝ වාජනීය පරිමාව හැම වායුවකම පරිමාව. එතන එනවා 10 බෙදීම V ඊගාවට එනවා 8 බෙදීම V. එහෙනම් KC එන මේ V කැපෙනවා. V4 කැපෙනවා. 4 වරක් 2 දරුවන්ට පේනවා. 4 වරක් 2 8යි. මෙතන කැපුණා 2යි. 5න් 1යි. බලන්න 5න් 1 දෙන්න. 5න් 1යි. KC පළවෙනි පද්ධතියට දැම්මා. එහෙනම් දෙවෙනි පද්ධතියට දාමු. KC දෙවෙනි පද්ධතියට දාමු. දෙවෙනි පද්ධතියට දැම්මාම එනෝනේ දෙවෙනි පද්ධතිය 10යි 10යි 4 ධනෙන් එහෙනම් මවුල 10යි 10 බෙදීම V 10 බෙදීම V මෙතන එනවා 4 ධනෙන් බෙදීම V මෙතන එනවා 2 බෙදීම V කැපෙනවා KC අර හොයාගත්ත එක KC කීයද 5න් 1යි මෙතන කැපිලා යනවා V දෙවරක් 5යි 50යි 50 බෙදීම 4 ධනෙන් එහෙනම් එනවා 4 ධනෙන් සමානයි 4 5 25යි එම නිසා n සමානයි 250න් 4ක් ගියා 240 අයයි මවුල බලන්න මම සුළු කරලා හරිද වැරද්ද කියලා අන්න බලන්න දරු කොච්චර මවුල ගන්නක් දාන්න ඕන දැන් ළමයි සරලව හිතනවා මෙහෙම අනේ මෙතන 6නේ ගන්න ඕනේ ඉතින් 6ක් දැම්මම හරි 6 නෙමෙයි එන්න 246යි ඔබ හිතපු 6ට වඩා 240ක් වැඩි මවුල ගන්න සුළු කරලා තියෙනවා බලන්න හරි මවුල 200 මවුල 240යි එහෙනම් දරුවෝ මෙතන ඔයගොල්ලෝ ලියන්න ඕනේ උෂ්ණත්වය නියත නිසා KC යගේ වෙනස් නොවේ. එහෙම ලියන්න. උෂ්ණත්වය නියත නිසා KC යගේ වෙනස් නොවේ කියලා කියලා මේක අගේ දාන්න. හරි. දැන් අපි ඉතින් මේ ගැටලුව ආවේ නෑ. තාම ඝන පද්ධති කලේ නෑ. හැබැයි ඉතින් මවුල සංකල්පයෙන් පංගුවක් වෙලාවට මුලින් වායු එකක් හරි දෙකක් හරි දාලා මුළු පීඩනය ඊට පස්සේ ප්‍රතික්‍රියාවෙන් පස්සේ දරුවන්ට දෙනවා
මුළු පීඩ. එහෙම දීලා හදන ගැටලුත් තියෙනවා. ඊගාවට මෙහෙම ගිහිල්ලා විභාග මහත්ය කල්පනා කරනවා ඊගාවට කොහොමද අපි ගැටලුවක් දෙන්නේ? ඊගාවට කොහොමද ගැටලුවක් දෙන්නේ? මට මතකයි එක අවුරුද්දක විභාගෙදි මෙහෙම ගැටලුවක් ලැබෙනවා. මුලින්ම සමතුලිතතාවයක් තියෙනවා කියලා. ඔන්න යම් උෂ්ණත්වයකදී අපි හිතමු සෙන්ටිග්‍රේඩ් 27. ඔන්න යම් සමතුලිතතාවයක්. විඝටන ප්‍රමාණ අරෝමේව දීලා ඔන්න ගාන හදන්න. සමතුලිතතා නියතයගයක් හොයන්න තියෙනවා. ඊට පස්සේදී විභාග මහත්ය මොකද කළේ? තවත් උෂ්ණත්වය වැඩි කරනවා. තවත් උෂ්ණත්වය වැඩි කරනවා. අන්න බලන්න. තවත් උෂ්ණත්වය වැඩි කළාම මෙයක් කැඩෙනවා කියලා දෙනවා. එතකොට දෙනවා දරුවෝ 2යි A වලින් D ගිහිල්ලා ඔන්න තව එක්කෙනෙක් හැදෙනවා. ඔන්න ඔහම ගැටලු දෙන්න පටන් ගන්නවා. දැන් මොකද කරන්නේ? දැන් සමතුලිත පද්ධති දෙකක්. A වලින් D එනවා එක සමතුලිත පද්ධති. මේ ඒ වගේම D වලින් C එනවා තව සමතුලිත පද්ධති. ඉතින් මහලොකු දෙයක් නෙමෙයි. එවැනි ගැටලුවක් දුන්නා නම් දරුවන්ට තියෙන්නේ මොනවා හරි හෝඩුවාවක් දෙනවා කාගේ හරි මවුල ගානක් කියලා. මට මතකයි විභාගෙදි ලැබුණා B එක A මෙච්චරක් ඉන්නවයි කියලා දුන්නා. නැත්නම් B එක C ඉන්නවයි කියලා දුන්නා. ඒතර B මවුල මෙච්චරක් එක්ක C ඉන්න ගාන දුන්නා නම් C හැදෙන්න යම් මවුල ගාන D ප්‍රතික්‍රියා කරන්න ඕන ප්‍රමාණය අපිට තියෙනවා. ඇයි මෙන් එක්කෙනෙක් හැදෙන්නේ B එක්කෙනෙක් ප්‍රතික්‍රියා කරනවා. ඉතින් එවැනි ගැටලුවක් මට මතකයි 2010 ඔන්න වගේ කාලෙක තිබ්බා. ඒ ගැටලුව හොයාගෙන දරුවන් එන සතියේ අනිවාර්යයෙන්ම හදන්න ඕන. එන සතියේ ඊට අනුරූප ඊට වඩා ගැඹුරු ගැටලුවක් මම කරනවා. ඒ ගැටලුවටත් වඩා ටිකක් හිතන්න ඕන ගැටලුවක් මම කරනවා. එහෙනම් මම දැන් එනවා ඒකත් මතක තියාගන්න පාස් පේපර්ස් කරන්න. මම එනවා දැන් තා පොඩි වෙලාවක් මම කරනවා. මම එනවා ඝන පද්ධති වලින් ගැටලුව. මාතෘකාව කියන්න. විෂම ජාතීය පද්ධති. විෂම ජාතීය පද්ධති. විෂම ජාතීය පද්ධති. මෙහෙම ලියන්න. විෂම ජාතීය පද්ධතියක් කියන්නේ මොකක්ද? ප්‍රතික්‍රියක ඵල එකම කලාපයක නැහැ. වායු නම් වායු ඔක්කොම, ද්‍රව නම් ද්‍රව, ගලන ගලන ඒක වල වැඩක්ම නැහැ. ඒක ඝන, ද්‍රව, වායු නැත්තම් ওই දෙකක් ඒ වගේ අල්ලියනවා. ප්‍රතික්‍රියක හා ඵල එකම පදාර්ථමය ස්වરૂපයේ පසු නොවන පද්ධති වේ. එකම පදාර්ථමය ස්වરૂපයේ පසු නොවන පද්ධති වේ. මේ බලන්න. දැන් දරුවන්ට පේනවා කැල්සියම් කාබනේට් සොලිඩ්, කැල්සියම් ඔක්සයිඩ් සොලිඩ්, CO2 gas. හැබැයි මේ සමතුලිත පද්ධතිය ඇති වෙන්න නම් අනිවාර්යයෙන්ම සමෘද්ධ වෙන්න බෑ. මොකද මේ වායුමය කලයේ පිට වෙලා යනවනේ. මම ඔයිට කලින් ඔප්පු කරලා තිබ්බ පන්තියේ උෂ්ණත්වය නියත විට ඝනයක සාන්ද්‍රණය ආංශික පීඩනය නියතයක්. මම ඒක ඔප්පු කළා. එහෙමනම් දැන් මෙවැනි පද්ධතියක අපි KC ප්‍රකාශනයේ ලියයි. මේ බලන්න. KC සමානයි කැල්සියම් ඔක්සයිඩ් වල සාන්ද්‍රණය CO2 gas වල සාන්ද්‍රණය කැල්සියම් කාබනේට් සොලිඩ් වල සාන්ද්‍රණය. දැන් අපි දන්නවා ඝනයක සාන්ද්‍රණය නියතයක්.
නේද? ඒතර ගණයක සාන්ද්‍රණයේ නියතයක් කියන්නේ මේ නියත නිසා ඒ පදත් ගන්න මේක. ඒතකොට ඒ පද මෙහෙට ගත්තාම දරුවන්ට පේනවා කැල්සියම් කාබනේට් සොලිඩ් කැල්සියම් ඔක්සයිඩ් සොලිඩ් සමානයි CO2 gas. මේ ඔක්කොම නියතයක්. එහෙනම් දරුවෝ මෙතෙන්දී ඇත්තටම KC කියන්නේ CO2 gas වල සාන්ද්‍රණයට සමාන වෙයි. වෙන විදිහෙන් කියනවා නම් මේ ඝන නැති වෙලා සමතුලිතතා ප්‍රකාශනය නැහැ. මෙවැනි සමතුලිතතාව නියතයකට අපි කියනවා විකාශිත සමතුලිතතා නියතය. දැන් තියාගන්න නම් විකාශිත සමතුලිතතා නියතය. ඒතර මෙතන KC වලට වඩා වෙනසක් නේද? දැන් මෙතන KC ඒව හිතන්න එපා. ඝනයක සාන්ද්‍රණයේ නියතයක් නම් ඒ ඔක්කොම එකට සාමූහිකව යෙදෙන සමතුලිතතා නියතය තමයි KC කියන්නේ. ඒක තමයි විකාශිත සමතුලිතතා නියතය. KP වලට ඔයගොල්ලෝ දානකොට ඇත්තටම අපි ප්‍රකාශනයේ ලිව්වහම අපිට එන්නේ CO2 gas වල ආංශික පීඩනයට සමානයි. ඒවල මේ ඝන කියන එක අපි අයින් කරලා දානවා. ඒ විතරක් නෙවෙයි KP සමානයි KC RT delta n වලට දානකොට delta n වෙන්නේ මේ ඝන අපි අයින් කරනවා. මේක විතරයි ගන්න. ඒක delta n වලට එන්නේ අලමවුල 1යි. මේ පැත්ත බිඳුවයි. delta n 1යි. හරි. අන්න අපි කියමු. මෙවැනි පද්ධතියක් සඳහා සමතුලිතතා නියතය විකාශිත සමතුලිතතා නියතයකි. විකාශිත සමතුලිතතා නියතයකි. වෙනම ඡේදයකින් ලියනවා උෂ්ණත්වය නියත විට ඝනයක සාන්ද්‍රණය හා ආංශික පීඩනය නියතයි. මේ අනුව පහත සමතුලිත පද්ධතියේ KC අගය CO2 gas සාන්ද්‍රණය මත යැපෙන අතර KC සමතුලිතතා නියතයගේ CO2 gas සාන්ද්‍රණය මත යැපෙන අතර KP අගය කාබන් ඩයොක්සයිඩ් ආංශික පීඩනය මත යැපේ. ඒකක මේ දාලා තියෙනවා කන්ඩිෂනින්ග්‍රේටර් මවුල පැස්කල්. මේක පෙන්නන්න. මේක පෙන්නන්න මම ගැලුවා. විභාග ගැටලු මම දරුවන්ට දෙනවා මේ ඉවර කරලා දාන්න ඕනේ. මම දෙන වෙනස් කාලයක ගානක් මෙහෙම ලියන්න. සම්මුත බඳුනක
ammonium carbonate කායන්නයි බයන්නයි මේයන්නයි අල්ගයයි carbonate නෙමෙයි carbonate ස්වල්පයක් තබා උෂ්ණත්වය सेंटीग्रेड अंशक उष्णत्व सेंटीग्रेड अंशक उष्णत्व सेंटीग्रेड अंशक 227කට ගෙනා විට 227කට ගෙනා විට පහත සමතුලිතතාවය ඇති විය. පහත සමතුලිතතාවය ඇති විය. මේ බලන්න දරුවෝ ඇමෝනියම් කාබමේට් වල සූත්‍රය මේක යූරියා පොහොර නිෂ්පාදනයේදී අපි ඇමෝනියා වායුව කාබන් ඩයොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කළාම හැදෙන එකිනෙකා මේක. NH2 COO NH4 solid ඇමෝනියම් කාබමේට් මෙයා කැඩිලා හැදෙනවා NH3 gas එකයි CO2 gas මෙයා ගන්න තේරෙන බා හරි සමතුලිත පීඩනය එකයි දශම පහ වැඩි කිරීම 10 5යි පැස්කල් විය. සමතුලිත පීඩනය 1.5 වැඩි කිරීම 10 5යි පැස්කල් විය. පළවෙනි එක KP යන්නේ. අපි දෙමු පළවෙනි එක තමයි KP යන්නේ. දෙවෙනි එක KC යන්නේ. KC යන්නේ. හරි. පුංචි වෙලාවක් දෙනවා හදාන්න මෙන්න එක ආයි ගියාලා
දරුවන්ට මේ පද්ධතියේ මුළු පීඩනය දීලා තියෙනවා. 1.5 වැඩි කිරීම 10 5යි පැස්කල්. මෙයා අපි ගණන් ගන්න එයා ගණනේ. මට කියන්න ප්‍රතික්‍රියක විතරනේ හිටියේ මුලින්ම. එහෙනම් මේගොල්ලොත් හිටියනම් පද්ධතියේ මෙයයි කැඩිලත් මේගොල්ලෝ එනවා නම් ගැටලුවක්. නමුත් අපි මුලින්ම දැම්මේ ඇමෝනියම් කාබමේට්. ඇමෝනියම් කාබමේට් ප්‍රතික්‍රියා කරනවානේ දැන්. එයා අනිවාර්යයෙන්ම එක මවුලයක් ප්‍රතික්‍රියා කළොත් මෙතන හැදෙනවා මවුල දෙකක් මෙතන හැදෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම මේකෙන් යම් ගානක් ප්‍රතික්‍රියා කළා නම් ඒකෙන් හැදෙන්නේ ස්ටොයිකියෝමීටරය අනුව ඇමෝනියා මවුල දෙකක් හැදෙනකොට කාබන් ඩයොක්සයිඩ් මවුල එකයි. දෙකට එක අනුපාතය. එහෙනම් දරුවන් බිත්තියට එක බෝලකින් ගහනවා සමාන වේගයකින් සමාන බෝලවලින් බෝල් දෙකකින් ගහනකොට දෙකකින් ගැවුවාම පීඩනය වැඩි. සරල සංකල්ප. පරිමාණ අනුපාතය මවුල අනුපාතය ආංශික පීඩන අනුපාතයට සමාන වෙනවා. එහෙනම් මේ ගැටලුවේ දෙකට එක නම් මවුල අනුපාතය නේද? පරිමාණ අනුපාතය දෙකට එකයි ආංශික පීඩන අනුපාතය දෙකට එකයි. මෙතන මවුල එක නම් ඒ වගේ දෙගුණයක පීඩනයක් මෙතෙක් දෙන්න ඕනේ. එහෙනම් මේ පීඩනය දෙකට එක අනුපාතයට බෙදෙන්න. එහෙනම් දෙකට එක අනුපාතයට බෙදෙනවා කියන්නේ 2.3යි. මෙතන පීඩනය 3න් 2 වැඩි කිරීම 1.5 වැඩි කිරීම 10යි 5යි. මෙතන පීඩනය 3න් 1 වැඩි කිරීම 1.5 වැඩි කිරීම 10යි 5ක් බව පේන මේ ඔක්කොම පට ගාලා සටහන් කරලා. එහෙනම් මේක සුළු වුණොත් මේක සුළු කළොත් මේ පීඩනය කැඩෙනවා. ඒතර මෙතන සුළු වුණාම වෙනවා 3 වාරක් 5 15යි 0.5යි 5 2 10යි. එක වැඩි කිරීම 10යි 5යි. පැස්කල් ඇමෝනියා වල ආංශික පීඩන. එහෙනම් මේකෙන් භාගනේ මෙතන භාගය කියන්නේ 0.2කින් එකයි 0.5යි 5 වැඩි කිරීම 10යි 4යි පැස්කල්. ඒක දෙකෙන් වෙනවා දෙවරක් 5 10යි මේකේ. මේ කාගේ පීඩනයද? කාබන් ඩයොක්සයිඩ් ගෑස් වල ආංශික පීඩනය. එහෙනම් දැන් අපි KP වල මොකක්ද සූත්‍රය? KP සමානයි ඇමෝනියා ගෑස් ආංශික පීඩනයේ වර්ගය CO2 ගෑස් මේක වැඩි කිරීම CO2 ඝන දාන්නේ නැහැ. බෙදීම මේක දාන්නේ. දැන් අපි කියමු ප්‍රකාශන. ආංශික පීඩනය අපි දන්නවනේ ඇමෝනියා වල එක වැඩි කිරීම 10යි 5යි ඕනම් පැස්කල් එකක් දාන්න. අර එකක දාමු නේ ඔයගොල්ලෝ දාන්න ඕනේ. වැඩි කිරීම මෙතන එනවා 4 වැඩි කිරීම 10යි 4යි පැස්කල්. එහෙනම් දරුවන්ට පේනවා මේකේ වර්ගය අය වර්ගය නේ වසර දෙක 10යි දර්ශකනේ. පහේ වර්ගය 25 කියලා ගන්න වසර දෙක 10යි. මෙතන වැඩි කිරීම එක වැඩි කිරීම 4 වැඩි කිරීම 10යි 4යි. එතකොට 4 වැඩි කිරීම
1014යි පැස්කල් වර්ගය පැස්කල් ඝනය AP යන පැස්කල් ඝනය ඒකද පැස්කල් වර්ගය පැස්කල් හරි දැන් KP KC KP සමානයි KC RP ඩෙල්ටායි මම හිතුවා දැන් KP හෙව්වා 4 වැඩි කිරීම 10 5යි 1014යි KC RP 8.31යි උෂ්ණත්වය මම දුන්න 500යි කෙල්වින් මේකේ 3 බලය දැන් දන්නෝ ඇමෝනියා 2.1යි 3යි ඝන ගන්නේ නැහැ ඒතර කෙලින්ම 3යි මේක සුළු කරන්න KC සමානයි 4 වැඩි කිරීම 10 14 බෙදීම 8.31යි 4යි 500 3 බලය සුළු කරන්න හරි ඒක සුළු කරලා දාන්න එහෙමනම් දරුවෝ අද මම පන්ති දැන් නවත්වනවා ඝන පදාර්ථ කළා එන සතියේ දරුවන් ලියා ගන්න 2008 පස්වෙනි ගාන හදලා තියෙනවා පොත නොබලා මොනවායි ගොල්ලන්ගේ පොත නොබලා ඇමෝනියම් හයිඩ්‍රොසල්ෆයිඩ් ඇමෝනියා H2S දෙන ගැටලුවක් තියෙනවා ඒ ගැටලුව හදලා තියෙන්න ඕනේ එන සතියේ මම ද්‍රවමය පද්ධති කරලා ලේචර්ටලිය මූල ධර්මය කරනවා ඒකල කොහොමද තව දවසෙන් දෙකෙන් සමතුලිතතා ඉවර කරලා මම පටන් ගන්නවා ද්‍රාව්‍යතා ගුණිතය හරිය ආයනික සමතුලිතතාවය තව දවසක් මම දරුවන්ට දානවා කාබනික රසායනය සිකුරාදාට කලින් මම ඒක දැනුම් දෙන්නම් පොඩ්ඩක් මගේ ක්ලාස් වැඩි වෙන දවස් වල ඒක මෙයා කරලා හරි එහෙනම් උදේ රාත්‍රියක්